ලිව්වද? ඔව් ටීචර්. ඔව් ටීචර්. අපි එහෙනම් ආරම්භ කරමු. 17යි තව 3 දිනක් එන්න ඉන්නවා. අපි ආරම්භ කරමු. මේ ගණන් සාකච්ඡා කරනකොට හොඳින් සවන් දෙන්න. වැරදි නම් පිළිතුර නිවැරදි කරගන්න. හදන විදිය බෝඩ් එකේ හැදුවම හදාගන්න. හරි. මම පේපර් එකට අමතරව වෙන වැඩ දුන්නද ගෙදර වැඩ? homework? ඔව් ටීචර්. මොකද්ද දුන්නේ? මොනවද මෙතුල දුන්නේ? ඉස්කෝලේ ගණිතය අච්චු පොතේ. ඒ වැඩ. පේපර් එක කරන දවසේ වෙන වැඩ දුන්නේ නැද්ද පුතේ? අද බ්‍රහස්පතින්දට වෙන වැඩ දුන්නද? සිංහල වලට බලන්න නැද්ද? හරි හරි. වැඩි චටවල තිබ්බ. ඔව් දැන් මේ ඡේදයක් එව්වා හොඳේ. හරි. හරි. අපි පේපර් එක බලමු. 860 සංඛ්‍යාවට පෙර කියන්නේ පුතේ මුලින්. එතකොට 60 නේ තියෙන්නේ. 60ට මුලින් එන්නේ 59. 859. එකක් පෙර සංඛ්‍යාව හොයන්න පුතේ එකේ පේලියෙන් එකක් අඩු කරන්න. දැන් ඔතන එකේ පේලියේ බිඳුවනේ. අපි ඒක නිසා 60න් එකක් අඩු කරනවා. 60න් එකක් අඩු කරාම 59. එතකොට පෙර සංඛ්‍යාව 859. හොඳට මතක තියාගන්න පෙර සංඛ්‍යාව හොයන්න එකේ පේලියෙන් එකක් අයින් කරන්න. දැන් එකේ පේලියේ බිඳුවනේ තියෙන්නේ. ඒක නිසා 10 ස්ථානෙත් තරම් 60යි. 60න් එකක් අඩු කරාම 59. එතකොට උත්තරේ එන්නේ 859. හරියට දාගන්න. අංක 2 රවුම තුල ඇති ඉලක්කම් 4ම ගෙන සෑදිය හැකි කුඩාම සංඛ්‍යා 2. එකක් නෙවෙයි පුතේ දෙකක්. එකතු කරලා පිළිතුරු ලියන්න. දැන් මම සංඛ්‍යා 2 බෝඩ් එකේ ලියන බලන්න. 6යි 2යි 0යි 8 රවුමේ තියෙන්නේ. දැන් කුඩාම සංඛ්‍යාව හදන්න. අගේ අඩු ඉලක්කමේ ඉඳලා වැඩි ඉලක්කමට ලියන්න. අගේ අඩුම බිඳුව වුණාට පුතේ බිඳුව අපි ඉස්සරහට දාන්නේ නැහැ. ඒ මොකද බිඳුව ඉස්සරහට ගත්තොත් ඉලක්කම් 3 සංඛ්‍යාවක් හැදෙන්නේ. ඒක නිසා ඊළඟට තියෙන අගේ අඩු ඉලක්කම ගත්ත 2. දැන් බිඳුව දෙවෙනි ස්ථානෙට දැම්මා. ඊළඟට 6 ඊළඟට 8. ඔන්න කුඩාම සංඛ්‍යාව. මතක තියාගන්න මෙහෙම බිඳුව තිබුණොත් ඊළඟට කුඩාම සංඛ්‍යාව තමයි මුලට ගන්න. බිඳුව දෙවෙනි ස්ථානෙට දැම්මා. 2068. දැන් ඊළඟ කුඩා මෙතන මාරු කරන්න. 2086. ඔන්න ඊළඟ කුඩා සංඛ්‍යාව. කුඩාම සංඛ්‍යාව 2068. ඊළඟට කුඩා මේ දෙක මාරු කරන්න. 2086. දැන් මේ දෙක එකතු කරමු. 8යි 6යි 14. එකක් ඉතුරු. 8යි 6යි 14යි ඉතුරු 1යි 15න් 5. ඉතුරු එක ගෙන ආවා 1යි 2යි 2යි 4. බලන්න 4154 තියෙද කියලා. තියෙනවද දුලෝ? තියෙනවා ටීචර්. නං හොඳයිනේ. බොහොම හොඳයි. කුඩාම සංඛ්‍යා බිඳුවවත් හදන්න තේරෙනවද? බිඳුව පුතේ දෙවෙනි ස්ථානට ගන්න ඕනේ. හරිනේ. දැන් බිඳුව කුඩාම වුණාට බිඳුව ඉස්සරහට ගත්තොත් අපිට හැදෙන්නේ 268. එතකොට ඉලක්කම් 3 සංඛ්‍යාව.
ඉලක්කම් 4ම ගෙන හදන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව. එතකොට බිඳුව දෙවෙනි ස්ථානට දාන්න. හරි. එහෙනම් ලියා ගන්නකෝ. කුඩාම 2068 ඊළඟට 2086 දෙකම එකතු කරලා 4115. තනුදි හරිද? මං ඒ ටික එකතු කරාටි. එහෙනම් හොඳයි. හදාගත්තද? හරි ටීචර්. එහෙනම් මම තුන්වෙනි ගණනට යනවා. අංක 3 රූපේ තියෙන පැන්සලක්. ඒ පැන්සලේ දිග සෙන්ටිමීටර කීයද කියලා අහන්නේ. පුතේ පැන්සල බලන්න ආරම්භයේදී අපිට ක්‍රම දෙකක් තියෙන පැන්සලේ දිග හොයන්න. ඔන්න බලන්න බෝඩ් එක දිහා පේපර් එක තියෙනවා. මේ පැන්සලේ ආරම්භයේ තියෙන පුතේ 1. අවසානයේ තියෙන්නේ 6. ලකුණු කරගන්න ඔයාලා. ආරම්භයට 1 තියෙනවා, අවසානයට 6 තියෙනවා. පැන්සලේ දිග හොයන්න එක ක්‍රමයක් තමයි පුතේ අවසානයේ තියෙන 6න් ආරම්භයේ තියෙන 1 අඩු කරන්න. 6න් 1ක් 5. සෙන්ටි 5යි සීය. හදාගන්න. තව ක්‍රමයක් තමයි අතරවල් ගණන් කරන්න. 1 2 3 4 5. 5යි CN. ඔය විදියට තියෙනවා. ටීචර්. ඔව්. ඔව්. මම මිතුම්. ඔව් පුතේ. බෝඩ් එක කරුවලේ තන පේන්නේ. අනිත් පැයට බෝඩ් එක පේනවද? ඔව් ටීචර්. බලන්න. ටීචර්. මිතුම් බලන්න ඔයාගේ ෆෝන් එකේ බෝඩ් බටන් එකක් තියෙනුනේ මේ කරන්න කියන්න අනිත් අය දන්න අය තාක්ෂණය. ඒක ඔයාට බෝඩ් එක පේන්නේ නැත්තේ. ඔයාට විතරක් පේන්නේ නැති වෙන්න බෑ මිතුම්. බලන්න දැන් පේනවද කියලා? ටීචර් පෙරමුක වෙන්නට ඒක. ඒ පුතේ ඔව් කියන්නේ ඉස්සර කියන්න කිව්දේ. හරි. එතකොට පැන්සලේ දිග හොයන්න ඔයාලා ලකුණු කරගන්න පේපර් එකේ උඩ ළඟ තියෙනවා 6. ඉරක් ගහන්න පැන්සලේ ඉඳලා 6 ඉලක්කමට. සුපර් බෑන මේක තියෙන්නේ. අන්න ඒක දුවම එනෝටි. මට නෙවෙයි පුතේ මිතුන්ට කියන්න. මිතුන්ට කියන්න අම්මා ළඟ ඉන්නවනම් කියන්න කියාවි. හරි. පැන්සලේ පුතේ අග තියෙනවා උඩ ළඟ 6 ඉලක්කම රූලේ. මුල තියෙනවා ආරම්භයේ 1. එහෙනම් පැන්සලේ දිග හොයන්න හොඳම ක්‍රමේ තමයි අවසානයේ තියෙන 6න් ආරම්භයේ තියෙන 1 අඩු කරනවා. 6න් 1ක් 5යි. තව ක්‍රමයක් තියෙනවා අතරවල් ගණන් කරන්න. ඇඟිල්ල තියලා ගණන් කරන්න. 1 ඉඳලා 2ට 1යි. ගණන් කරන්න. 2 ඉඳලා 3ට 2යි. 3 ඉඳලා 4ට 1යි 3යි. 4 ඉඳලා 5ට 1යි 4යි. 5 ඉඳලා 6ට 1යි 6යි. එහෙනම් 6යි නෙවෙයි. 1 ඉඳලා 2ට 1යි, 2 ඉඳලා 3ට 1යි, 3 ඉඳලා 4ට 1යි, 4 ඉඳලා 5ට 1යි, 5 ඉඳලා 6ට 1යි සෙන්ටිමීටර් 5යි. 5යි cm. දැන් ක්‍රම දෙකම තේරුණාද? මං අහන්නේ කවුද? කවිඳු. කියපු දේ තේරුණාද? ඔව් ටීචර්. ක්‍රම දෙකම තේරෙන්න ඕන. හරි. 5 ලියලා cm තියෙන්න ඕන. අකුරෙන් ලිව්වත් කමන්නේ සෙන්ටිමීටර් 5 කියලා. එහෙම නැත්නම් 5යි 100. ඊළඟ හිස් කොටුව තුල ලියන්නලු පිළිතුර. අපි බලමු ටීචර් බෝඩ් එකේ. දැන් මිතුන්ට හරිද?
Hari teacher. ඒකනේ. බලන්න. හරි 418 බලා ගන්න පුතේ. මෙතන හිස් කොටු තුනක් තියෙනවා. උත්තරේ එකතු කරාම එනවා 824. දැන් අපිට ඕන මෙතෙන්ට උත්තරේ ගන්න. එතකොට අපි බලන්න මේක පුතේ මේ 8ට යම්කිසි සංඛ්‍යාවක් එකතු කරාම තමයි 4ක් ආවේ. එතකොට අපි දන්නවා 8ට එකතු කරන්න ඕන මෙතෙන්ට 4ක් එන්න නම් ඔව් 8ට 4ක් එන්න නම් 14 වෙන්න ඕන නේ. එහෙනම් 6. හරි අහගෙන ඉන්න. 6. 8යි 6යි 14. එකක් ඉතුරුයිනේ. හරි. 1යි එතකොට මෙතනත් එකක් තියෙනවනේ. එහෙනම් මෙතෙන්ට අපි දාන්න ඕන බිංදුව. ඒ මොකද ඉතුරු එක මෙතන තියෙනවනේ 1යි 1යි 2යි. හතරට පුතේ මයික් ඕෆ් කරන්න. 4ට 4ක් එකතු කරාම 8. දැන් බලමු. 8යි 6යි 14න් 4 එකක් ඉතුරුයි 1යි 1යි 2යි 4යි 4යි 8. හරි. එහෙමනම් එහෙම බලා ගන්න හිස් කොටු වලට එන්න මෙතන 4 එනවා අනිවාර්යෙන් මෙතෙන්ට 6. 8ට 6 14. ඊළඟට ඉතුරු එක මෙතනින් ලියා ගන්න. 1යි 1යි 2නේ 2 තියෙනවා මෙතෙන්ට බින්දුව. ඊළඟට 4ට 4 8. එහෙනම් 4යි බිංදුවයි 6. 406. එහෙම තියන අය ඉන්නවද? දුලොත් හරිද? Hari teacher. හරි. හදාගන්න පුතේ වැරදි අය ඉන්න ඕන. ඒක කාගවත් වැරදෙන්න බෑ ගණන හදාගෙන යන්න ඕන එකේ පේලියේ ඉඳලා. අපි යනවා පස්වෙනි ගණනට කතාව. 31 පුතේ 36 වෙලා තියෙන්නේ. ගණන් කරමු බලන්න 36 වෙන්න. 31 නේ 36 උනේ. 32 33 34 35 36 පහක් වැඩි වෙලා 31 36 උනේ පහක් එකතු වෙලා. එහෙනම් 36 41 වෙලා තියෙන්නේ පහක් එකතු වෙලා. එහෙනම් ඊළඟට එන සංඛ්‍යා හොයන්න 41ට පහක් එකතු කරන්න. 41යි 5යි 46. ඊළඟ සංඛ්‍යාව බලන්න 46ට පහක් එකතු කරන්න. 46ට පහක් 47 48 49 50 51. බලන්න තියෙද කියලා. 46යි 51. පහ පහ එකතු වෙවි එන්නේ පුතේ. පහක් එකතු වෙන්න ඕනේ. එකතු කරනකොට හරියට 41ට 5 ලියලා එකතු කරක් තමයි නැත්නම් ඇඟිලි ගණන් කරන්නේ. 42 43 44 45 46. 46ට 5ක් අයිත් 46 ගන්න. 47 48 49 50 51. ඒ විදිහට ගන්න. හරි. අපි යනවා 6 වෙනි ගණනට.
6 වෙනි ගණන හදන විදිය රණුදි කියන්නකෝ. රණුදි හදන විදිය මට උත්තරේ එපා. පෝච්චි එක මිරිස් පැල 4 බැගින් පෝච්චි 75ක සිටවි. ඔව් කියන්න පුතේ. 75 ගුණ කරන්න ඕන. ඔව් 75නේ මිරිස් පැල 4 බැගින්නේ පෝච්චි 75ක බලන්න 75 4ෙන් ගුණ කරන. බලමු අපි ගුණ කරලා. 75 4. 4 වරක් 5. 4 5 20. 20න් බිංදුව 2ක් ඉතුරු. දැන් 4 7ෙන් ගුණ කරනවා 4 7ක් 28යි ඉතුරු 2යි 30. උත්තරේ පුතේ 300යි. උත්තරේ 300. වැරදි අය හදාගන්න බෝඩ් එකේ තියෙනවා. 4 වරක් 5 20යි බිංදුව ලියන්න ඉතුරුයි 2ක්. 4 වරක් 7 28යි ඉතුරු 2යි 30. අපි යනවා 7 වෙනි ගානට. කොටුව තුල ඇති බෝල ප්‍රමාණයෙන් කාලකට අයත් බෝල ප්‍රමාණය. දුලොත් කියන්නකෝ කොහොමද අපි කාලකට අයත් බෝල හොයන්නේ කොහොමද කියලා? බෝල 12 බෙදෙනවා. බොහොම හොඳයි පුතේ. 4ෙන් එකක් අපි පුතේ ගත්තේ අපි භාග පාඩමේදී කර එකක් සමාන කොටස් 4කට බෙදලා. කාලක් ගත්තේ එකක් සමාන කොටස් 4කට බෙදලා. දැන් මෙතන ඔක්කොම බෝල තියෙනවා 12. එහෙනම් 12න් කාලක් බලන්න 12 4ෙන් බෙදන්න. 12 4ෙන් බෙදන්න. බලන්න 4 වරක් චක් කරේ. 4 8 12. එතකොට 12 4ෙන් බෙදුවම 3යි. එහෙනම් කාලක් 3යි. උත්තරේ 3. ඒ කියන්නේ ඔක්කොම බෝල 12යි. කාලක් බලන්න. දැන් 12 සමාන කොටවල් 4කට බෙදන්න ඕනනේ. එතකොට 4ෙන් බෙදුවම එක කොටකට එන්නේ 3යි. එහෙනම් කාලක් ගන්න ඇහුවොතින් 4ෙන් බෙදන්න. භාගයක් ඇහුවොත් 2ෙන් බෙදන්න. 10න් එකක් ඇහුවොත් 10න් බෙදන්න. හරි. ඊළඟ යනවා 8. 8 මට උත්තරේ ගන්න විදිය කියන්න මෙතුල. ලොකු ගැටලුවක් නැහැ. වක්‍ර පැති එකක් පමණක් ඇති ඝන වස්තුව. ඝන වස්තු ඉගෙනගෙනනේ. කොහොම හොඳයි. අපි පුතේ ඝන වස්තු ඉගෙන ගත්ත ඝනකය, ඝනකාභය, සිලින්ඩරය, චතුස්තලය. ඔය හතරම ඉගෙන ගත්තා. ඝනකය, ඝනකාභය, සිලින්ඩරය, චතුස්තලය. එතකොට වක්‍ර පැති තියෙනවා පුතේ පෙරලිලා යන්න ඕනේ. ඝනකේ පෙරලෙන්නෙත් නැහැ. ඝනකාභය පෙරලෙන්නෙත් නැහැ. චතුස්තලයේ පෙරලෙන්නෙත් නැහැ. මෙතන අහන්නේ වක්‍ර පැති එකක් පමණක් ඇති ඝන වස්තුව. වක්‍ර පැති එකක්. ඒ කියන්නේ වක්‍ර පුස්තයක් ඇති ඝන වස්තුව. ඒ අපි කියනවා සිලින්ඩරය. නවවෙනි ප්‍රශ්නේ 72 ඇහෙන්නේ නැද්ද? ටීචර්. වක්‍ර පැති අහන්නේ වක්‍ර පුස්තක තමයි. ගෝලෙත් හරි මේ සිලින්ඩරේටත් වක්‍ර පැති එකයි. ඒ වක්‍ර පුස්තක එකයි නේ පුතේ. සමතල පැති දෙකයි. ගෝලෙත් හරි නේද?
ඔව්. වැරදි ගාලා. වැරදි දාන්න එපා පුතේ. ඕලේ තියෙන වක්‍ර පුස්තයක් විතරයි. වක්‍ර පුස්තය. මේකේ යහන්නේ වක්‍ර සිලින්ඩරෙත් මේ වක්‍ර පුස්තය එකයි. ඊළඟට 70 හේතුව ගන්න බෑ. ඇහෙන්න කියන්න හේතුව ගන්න බෑ පුතේ හොඳේ. ඊළඟ 72 බෙදීම 4. මම ටීචර් බෝඩ් එකේ බෙදනවා බලා ගන්න. 72 4ෙන් බෙදනවා. 7ට බලනවා 4 7ට එකක් තියෙනවා. 4 වරක් 1 4. දැන් අඩු කරනවා 7න් 4 3යි. දැන් මේ 2 පහළට ගේනවා. දැන් 32යි. 32ට බලන පුතේ 4 ඒවා. 32ට 4 ඒවා 8යි. 4 වරක් 8 32යි. අඩු කරාම බිංදුව. බලන්න මේ විදිහට බෙදලා තියෙනවා නම් හරි දාගන්න. නැත්නම් බෙදා ගන්න. ඒ විදිහට කීයද කියලා බලන්න නැත්නම් තියෙනවා නම් හරි දාන්න. තියෙනවා නම් හරි දාන්න නැත්නම් හදාගන්න. එනවා 72 4ෙන් අපි 10 දෙමු. කවුද ඉස්සර? ටීචර් ඇහෙන්න. ඇහෙන්නේ නැත්තේ මොකද? කාටද ඇහෙන්නේ නැත්තේ? ටීචර් වෙලාවකට ඇහෙන්නේ නැතුව යනවා. කාටද? ටීචර් වෙලාවකට ඇහෙන්නේ. කාටද ඇහෙන්නේ නැතුවේ? ටීචර් වෙලාවකට ඇහෙන්නේ. දැන් ඇහෙනවද බලන්න? ඔව් ටීචර්. මම බෝඩ් එක ළඟට ගියාමද ඔයාලට ඇහෙන්නේ නැත්තේ? දුලොත් ටීචර් ඇහෙනවද? දුලොත් ටීචර් ඇහෙනවද? දැන් ඇහෙනවා ටීචර්. එහෙනම් අපි යමු. බෝඩ් එකේ ගණන කියලා දෙනකොට ඇහුන්නේ නැද්ද? කැඩි ඇහුනේ. අර සද්ද වෙනන්නේ දැන් මයික් කැඩි ඇහුනේ. ඔයාලයි මයික් ඕෆ් කරන්න. හැමෝගෙම මයික් ඕෆ් කරන්න. දැන් ටීචර් ඇහෙනවද? ඔව් ටීචර්. හරි. දැන් 72 4ෙන් බෙදන්න තේරෙනවද? බෝඩ් එකේ බෙදලා තියෙන පේනවද? ඔව් ටීචර්. හරි. හරි. එහෙනම් අපි හරි. 10 වෙනි ප්‍රශ්නේ මිලිලීටර් 1005 ලීටර් හා මිලිලීටර් වලින් ලියන්න. 1005. අපි දන්න පුතේ ලීටරයකට මිලිලීටර් 1000යි. 1005 1000කුයි 5කුයි තියෙනවා. එහෙනම් 1000 කියන්නේ ලීටර් 1යි ඉතුරු 5 මිලිලීටර්. එහෙනම් 1යි L 5යි M. ඔන්න බෝඩ් එක ළඟට යනවා ටීචර්. බලන්න බෝඩ් එක පේනවද කියලා. ඔන්න. දැන් ලීටර් බලන්න පුතේ මෙතන තියෙන මිලිලීටර් 1005.
ඒ කියන්නේ 1000කුයි තව 5කුයි. මිලිලීටර් 1000 කියන්නේ ලීටර 1ක්. ඉතුරු 5 මිලිලීටර්. ඔය විදිහට කියනවා නම් හරි දාගන්න. 1යි L 5යි M. තිනුෂ හරිද? මෙතුල හරිද? ඔව් ටීචර්. හරි. 11 වෙනි ප්‍රශ්නය අනු දිසා 4න් 2. පුතේ ප්‍රධාන දිසා 4 උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. ඒ ප්‍රධාන දිසා 4. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. දැන් ඒ දිසා අතර තියෙන අනු දිසා 4ක්. වයඹ, ඊසාන, නිරිත. ඔව්. වයඹ තියෙනවා, ඊසාන තියෙනවා, නිරිත තියෙනවා, ගිනිකොන. ඔන්න අනු දිසා 4. අයිත් අහගෙන ඉන්න. වයඹ, නිරිත, ගිනිකොන, ඊසාන. ඒ අනු දිසා 4. එයින් දෙකක් ලියන්න. ඕනම දෙකක්. ඒ 4. එහෙම තියෙනවා නම් හරිද? මොන ටීචර් බෝඩ් එකේ අඳින්න. මේ ප්‍රධාන දිසා 4. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර. ඔන්න අනු දිසා 4. මෙතන උතුරයි නැගෙනහිර අතර ඊළඟනේ ඊසාන. නැගෙනහිර ඊළඟට ගිනිකොන. මෙතන නිරිත. මෙතන වයඹ. මෙන්න අනු දිසා 1යි 2යි 3යි 4යි. ඔය 4න් කැමති දෙකක් ලියන්න. ඕනම දෙකක්. ඊසාන කියන්න ඕනේ පුතේ. 4ක් තියෙනුනේ. කැමති දෙකක් ලියලා කියන්න හරි දාන්න. ඒ 4න් ඕනම දෙකක්. අපි අනිත් පැත්තට යමු. 12 වෙනි ප්‍රශ්නය. 12 වෙනි ප්‍රශ්නේ තසුනි කියන්න උත්තරේ හරිම ලේසියිනේ. ග්‍රෑම් 350ට ග්‍රෑම් 200ක් එකතු කරාම උත්තරේ ඉක්මනින් කියන්න. 650යි ටීචර්. ග්‍රෑම් 550යි ටීචර්. 550යි. 350ට 200ක් එකතු කරාම ග්‍රෑම් 550යි. හරි දාගන්න. 550යි. 650ක් එන්න බෑ. ඔරලෝසුවේ දැක්වෙන වෙලාව බලන්න පුතේ. ඔතන කටු දෙක එක මත එක තියෙන්නේ. වෙලාව 12ක්. මෙහෙමයි ලියන්න ඕන. ඔතන පෙරවරු පස්සට දාන්න බෑ. ඔරලෝසු මුහුණතේනේ. මෙහෙම වෙලාව ලියලා තියෙන්න ඕන 12. එහෙම තියෙනවා නම් හරියට දාන්න. කාගෙත් හරි ඇති. 14 නෝට්ටු වලින් එකතු කරන්න. 100යි 200යි 50යි 250යි 20යි 270 රුපියල් 270 එකතු කරන්න තියෙන්නේ. 100ව දෙකක් තියෙන 200යි. 200ට 50 එකතු කරාම 250. 250ට 20 එකතු කරාම 270. රුපියල් 270. මෙහෙම ලියන්න. 270.
එකතු කරන්න මෙහෙම 100යි 100යි 50යි 20යි. එකතු කරා යන්න බිඳුවයි 5යි 2යි 7යි 1යි 1යි 2. 270 මෙහිම ලියන්න. එහෙම තියෙනවා නම් හරියක් දාන්න. ඊළඟ ගැටලුවට යනවා. මනීෂා ඉන්නවද? අමීෂා ඉන්නවනේ අමීෂා? ටීචර්. එහෙනම් මට කියන්න පළවෙනි ප්‍රශ්නේ කොහොමද උත්තරේ ගන්න කියලා. ඔව් ටීචර්. ඔව්. කුරුල්ලන් සියල්ලගේම පාද ගණන රෝම ඉලක්කමයි. කුරුල්ලෝ ඉන්න 4 දෙනෙක්. කුරුල්ලෝ 4 දෙනාට පාද 8ක් තියෙනවා. දැන් 8 ලියන්න ඕන රෝම ඉලක්කමෙන්. රෝම ඉලක්කමෙන් 8 ලියන්න පුතේ 5යි 3යි 8. මේ බලන්න. එක කුරුල්ලෙකුට පාද 2යිනේ. කුරුල්ලෝ 4 දෙනාට පාද 8යි. ඔන්න මේ 5 රෝම ඉලක්කමෙන් 8ට 5යි 3යි. ඔය විදියට ලියලා තියෙනවා නම් හරිද? 5යි 3යි 8. හරිනේ. දැන් පිටම ඔක අපි කරා නේද? සමචතුරාශ්‍රයේ සම්මිතික අක්ෂ 4ක් තියෙනවා. එයින් ඕනම 3ක්. 3ට වැඩි අඳින්න එපා. කියලා තියෙන 3නේ. මොන බෝඩ් එකේ ටීචර් අඳින්න. මේ සමචතුරාශ්‍රය මේ එකක්. මේ තව එකක්. මේ තව එකක් ඔන්න 3ක්. තව එකක් අඳින්න පුළුවන් මෙහෙම. ඔච්චරයි පුළුවන්. සම්මිතික අක්ෂ 4යි පුළුවන්. ඔයාලා ඔයින් 3ක් අඳින්න. අපි මේකට කියන ගුණ කිරීම කියලා. මේකට කියන එකතු කිරීම කියලා. ගුණ කිරීමයි එක ඉරකුයි අඳින්න. එහෙම නැත්තම් එකතු කිරීම ඇඳලා අර නිමිලා කරන එකක් අඳින්න. 3යි අඳින්න ඕන. 4ක් තියෙනවා. 17 ලිහන්සා නේද? ඔව් ටීචර්. කියන්න බලන්න කතාව මොකද්ද කියලා. එතන 7 8 9 ඊට පස්සේ මෙතන තියෙන්නේ යටම 4යි 3 4ට එකක් අඩු වෙලා 3 3ට එකක් අඩු වෙලා 2 5ට එකක් අඩු වෙලා 4 මෙතන තියෙන්නේ ත්‍රිකෝණය ඇතුළේ තියෙන්නේ 6යි අනිත් ත්‍රිකෝණය ඇතුළේ තියෙන 6යි අනිත් එකේ එනවා 8 බොහොම හොඳයි. පිළිවෙලක් යනෝනේ 5 7 8 9 උඩින්ම පුතේ බලන්න. ත්‍රිකෝණේ උඩින්ම 7 8 9. ඊළඟ එක පහළින්ම 4යි 3යි. ඒ කියන්නේ වෙනස 1යි. 3යි 2යි. ඊළඟ 5යි 4. අපිට ඒක අදාළ නෑ. අපිට බලන්න කොහොමද මේ ත්‍රිකෝණේ මැදට සංඛ්‍යාව ආවේ කියලා. ඔයා කියපු ක්‍රමෙත් හරි. 6 7 එහෙනම් 8. තව ක්‍රමයක් තියෙනවා අහගෙන ඉන්න. ඊයන්ත කියපු ක්‍රමෙත් හරි. බලන්න පළවෙනි එකේ මෙහිම තියෙනවා 7යි 4යි 3යි. ඊළඟ එකේ තියෙන 3යි 1යි 8යි. උතේ මයික් එක ඕෆ් කරන්න. 9යි 5යි 4යි ඉස්සෙන්. දැන් ලියන්න කිව්වේ මෙහෙම 7 8 9. ඊළඟට මේකේ මැද 6 7 ඒක නිසා මෙතෙන්ට 8. ඒ ක්‍රමෙත් හරි. තව ක්‍රමයක් මම කියලා දෙනවා බලන්න. 7න් 4ක් 3ක්. 3ට මේ 3 එකතු කරලා 6යි. 8න් 3ක් 5යි. 5ට මේ දෙක එකතු කරලා 7යි.
9න් 5ක් 4යි 4ට මේ 4 එකතු කරලා 8යි. තව ක්‍රමයක්. ඊට වඩා ඔයාලට පහසුයි ඊළඟ කියපු ක්‍රමේ මේකට 6 ආව මේකට 7 ආව එහෙනම් මේකට 8. ඊට කිව්වේ මේ දෙක අතර වෙනස 7න් 4ක් 3යි 3ට මේ මුල්ලේ 3 6යි. 8න් 3ක් 5යි 5ට මේ දෙක 7ක්. 9න් 5ක් 4යි 4ට මේ 4 8යි. මොකද්ද ලේසි? මොකද්ද මෙතුර ලේසි? ත්‍රිකෝණෙ මැද තියෙන ගාන 6 එහෙම ලේසි. ඊට වඩා වෙනස් ක්‍රමයකින් හැදුවද කවුරුවක්? එහෙම වෙනස් උත්තරයක් එන විදියක් තියෙනවා නම් කවුරු හරි කියන්න. වෙනස් ක්‍රමයකින් ප්‍රීතිය හැදුවේ. විහෙන් හැදුවේ කොහොමද? 7යි 3යි 10යි 10න් 4ක් 6යි. ඕ 8යි 2යි 10යි 10න් 3ක් 7යි. 7යි. ඕ 9යි 4යි 13යි. බොහොම හොඳයි පුතේ. ඔන්න තව ක්‍රමයක්. ඒකනේ. ඒක මට නම් වැඩිම හොඳ ඒ ක්‍රමය. ඔන්න බලන්න. ඔන්න හගෙන ඉන්න පුතේ එයා කිව්වේ 7යි 3යි 10යි 10න් 4 අඩු කළා 6යි 8යි 2යි 10යි 10න් 3ක් අඩු කරලා 7යි 9යි 4යි 13යි 13න් 5ක් අඩු කරලා 8යි. අයිත් බලන්න මේ දෙක එකතු කරලා මේක අඩු කරලා මේ දෙක එකතු කරලා මේක අඩු කරලා මේ දෙක එකතු කරලා 9යි 4යි 13යි 13න් 5ක් අඩු කරාම 8යි. ඔන්න ක්‍රම 3යි දැන්. එකම ගණන ක්‍රම 3කට. තවත් තියෙනවද? බිහෙන් හොඳයි. ඔව් දුලොත් තව ක්‍රමයක් එහෙම තිබුණාද? හොයාගත්ත කෙනෙක් ඉන්නව නම් කියන්න. නෑ. එහෙනම් අපි දැන් ක්‍රම 3ම මතකද? මතකයි. හරි. එහෙනම් පුතේ අපි ඊළඟ එකට යමු. සමචතුරාස්ත්‍ර ගණනත් ත්‍රිකෝණ ගණනත් පිළිවෙලින්. ඉස්සෙල්ලා ලියන්න ඕනේ පුතේ සමචතුරාස්ත්‍ර. ඊළඟට ත්‍රිකෝණ. පිළිවෙලින් ලියන්න කියලානේ තියෙන්නේ. ඔන්න ටීචර් බෝඩ් එකේ අඳින බලා ගන්න. මේ විදිහේ රූපයක් දීලා මෙන්න මෙහෙම ගෙනත් තියෙනවා. අපි බලමු සමචතුරාස්ත්‍ර ඉස්සෙල්ලා අහන්නේ සමචතුරාස්ත්‍ර. මෙන්න පුතේ එක සමචතුරාස්ත්‍රය. මෙන්න අනිත් එක. එහෙනම් සමචතුරාස්ත්‍ර දෙක. ඊළඟට අහනවා ත්‍රිකෝණ. 1යි 2යි 3යි 4යි මේ දෙකම එකතු වෙන පුතේ එක ත්‍රිකෝණයක් හැදෙනවා. එහෙනම් ත්‍රිකෝණ 5යි. 1යි 2යි 3යි 4යි මේකයි 5යි. සමචතුරාස්ත්‍ර දෙකයි ත්‍රිකෝණ 5යි. වෙන උත්තරයක් ආපු කෙනෙක් ඉන්නවද ඊට වැඩිය? ත්‍රිකෝණ 5 හොඳට මතක තියාගන්න. ඔයාලා 7 කියන්නේ නැත්තේ 1 2 3 4 මේ දෙක එකතු වුණාම ලොකු එකක් හැදෙනවා. 5යි. ත්‍රිකෝණ 5යි. අංක දාලා බලන්න. ඊළඟ ප්‍රශ්නය රූපයේ දැක්වෙන ඉදමේ එක් පැත්තකින් කණු 5ක් පෙනේ. කණු 5ක් තියෙනවයි කියලා නෑ. පේනවයි කියලා තියෙන්නේ. ඉදම වටේ ඇති කණු ගණන කීයද කියලා අහන්නේ. දුලෝජ්ගේ උත්තරේ මොකද්ද? 16. 16. මෙතුලගේ උත්තරේ 12. 12. ඉස්සරගේ උත්තරේ 16.
16. සදින් සයුල් නේ. ආ 16. 16. අමීෂ කියන්නේ 16 කොහොමද? අමීෂ කොහොමද 16 ආවේ? 5 4ක් 20 නේ. කොහොමද 16 ආවේ? කියනවද? මුල්ල තියන 4 ගන්න බෑ. ඒව දෙසරයක් එකතු වෙන හින්දා. බොහොම හොඳයි පුතේ. ඔව් මුළු 4 හැම දෙපැත්තකට එකතු වෙනව එක මුල්ලක් නේද? මුළු 4 දෙසරයක් එකතු වෙන නිසා 5 4ක් 20යි මුළු 4 අඩු කරා 4ක් 16යි. ඔන්න බලන්න බෝඩ් එක. බොහොම හොඳයි පුතේ. 16 කියපු අය හරි. බලන්න මෙන්න ඉදම සමචතුරස්‍රාකාරයි. මේ පැත්තෙන් බැලුවත් 10යි. මේ පැත්තෙන් බැලුවත් 10යි. 10 නේ 5යි. ටීචර් වැරදුනා 5යි. 5යි. පේනවයි කියලා තියෙන්නේ. මේ මුල්ල පුතේ මේ දෙපැත්තටම එකතු වෙනවා. මේ මුල්ලේ කණුවත් මේ දෙපැත්තට එකතු වෙනවා. මේ මුල්ලත් දෙපැත්තටම එකතු වෙනවා. මේ මුල්ලත් දෙපැත්තටම එකතු වෙනවා. එහෙනම් මුළු 4 දෙසරයක් එකතු වෙච්ච නිසා තමයි මේ 5 පේන්නේ. එහෙනම් 5 10 15 20 මුළු 4 දෙසරයක් එකතු වෙච්ච නිසා 4ක් අඩු කරනවා. එතකොට 16. උත්තරේ 16 හදාගන්න. ඊළඟ 20 34 සිට 34 සිට කිව්වම් පුතේ 34යි 54 තෙක් 54 තෙක් කිව්වම 54ක් අයිති. හැබැයි අහන්නේ පහේ ගුණාකාර. 34ට පස්සේ 34 පහේ ගුණාකාරයක් නෙවෙයිනේ. එහෙනම් අපි පහේ ගුණාකාර බලමු. ලියමු. ඔන්න ටීචර් ලියමු. බලන්න. පහේ ගුණාකාර. පස්වරක් යකඩ 35 40 45 50 100 වෙනකන් 54 වෙනකන්. එහෙනම් මෙච්චර. 35යි 40යි 45යි 50යි ගුණාකාර තියෙනවා 4ක්. උත්තරේ පිළිවෙලින් ලියන්න කියලා තියෙන්නේ. මෙහෙම ලියලා තියෙනවා. 21 6939 සංඛ්‍යාංකය. ඒ කියන්නේ පුතේ ඉලක්කමයි. 6939. අපි දන්නෝනේ 39 ලියන්නේ. ඔන්න. 39. 939. 6939. ඔන්න වරදින්න බෑ. 39 939 6939 මේ විදියට තියෙනවා. කියනවා හරියට දා. එකතු කරන්න. පහළට ලියලා එකතු කරන්න පුතේ මෙහෙම බැරිනම්. 3434 ටීචර් මොකද්ද කිව්වේ? පහළට ලියලා එකතු කරන්න. එකතු කරමු මාත් එක්ක. හා. 4ට ඉස්සෙල්ලා එකේ පේජිය. 4ට බිංදුවක් එකතු කරාම 4. 9ට 3 එකතු කරාම 9යි 3යි 12න් 2. ඉතුරු එක සියස්ථානට ගෙනිච්චා. 4යි 3යි 7යි ගෙනාපු එකයි 8යි. 3යි 2යි 5යි. 5824 තියෙනවා නම් හරිද? ටීචර් මගේ හරි. හොඳයි. ඊළඟට 23 604න් 19ක් අඩු කරන්න. ඔන්න බලන්න. 585. අපි බලමු. ඔන්න පුතේ 4න් 9ක් අඩු කරන්න බෑ.
10ක් ස්ථානේ ගන්න නෑ. අපි 100ක් ස්ථානෙන්කත් 10ක් ස්ථානෙට ගන්න. බෝඩ් එක බලන්න. මෙතන දැන් 6ක් නෑ 5යි. 100ක් ස්ථානෙන්කත් 10ක් ස්ථානෙට ගත්ත 10යි. ඒ 10න් එකක් ස්ථානෙට ගත්ත මෙතන 9යි. ඔන්න දැන් මෙතන 10කුත් නෑ මෙතන 6කුත් නෑ. ආපහු බලන්න. 100ක් ස්ථානෙන් එකක් 10ක් ස්ථානෙට. එතකොට 100ව 6න් මෙතන 5යි. දැන් 10ක් ස්ථානෙන් එකක් ස්ථානෙට ගත්ත මේ 10න් මෙතන 9යි. දැන් 14න් 9යි. කීයද? 5යි. 14න් 9ක් ගියාම 5යි. 9න් එකක් ගියාම 8යි. මෙතන 5 විතරයි. 585යි. ගෙන යන ඒවත් එක්කම හදාගන්න. 585යි. විසි 24 වෙනි ප්‍රශ්නේ අංක 24. ඔයාලට තියෙන හැදීට සංඛ්‍යාවක් දීලා තියෙනවා. ටීචර් හුන්නේ 24 වෙනි ප්‍රශ්නේ. දැන් ඇහෙනවද? ඔව් ටීචර් හා. එහෙනම් 24 දැන් හැදේට ආදේශ කරන්න. අපි ටීචර් බෝඩ් එකේ දාන්න. මේ විදිහේ හැඩයක් තියෙනවා ගුණ කිරීම ලක්ෂණ මේ විදිහට තියෙනවා. එහෙනම් මේ හැඩයට පුතේ 6ක්. එහෙනම් මෙතෙන්ට 6 දාගන්න. ඊළඟට මේ හැඩයට 5යි. මේ තියෙන්නේ මෙතෙන්ට 5. එහෙනම් 6යි 5යි ගුණ කරන්න 6 වරක් 5 30. උත්තරේ 30. ටීචර් හෙන්නේ නේ 60ත් 80ත් අතර 6 ඉලක්කම් ගණන. ඇහෙනවද? ඕ කලින් ඇහුන්නේ 60යි 80යි අතර 6 ඉලක්ක. 60යි 80යි අතර කිව්වම් පුතේ 60 ගන්නෙත් නෑ 80 6 ඉලක්කම නෑනේ 80 ගන්නෙත් නෑ. ඒ දෙක අතර අපි ලියමු. 60ත් 80ත් අතර 60 ගන්න බෑ. 6 ඉලක්කම් විතරම ටීචර් ලියනවා. 60 ගන්න නෑනේ 61 62 63 64 65 66 67 68 69 ආපහු 6 ඉලක්කමක් එන්නේ 76 දී විතරයි. ඊළඟට 80ත් අතරනේ ඔන්න 6 ඉලක්කම 70 71 72 කියනකොට 76 දී විතරයි එන්නේ. දැන් 6ව ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9 10 11. උත්තරේ 11. ලියලා හදාගන්න. 6 ඉලක්කම් තියෙන සංඛ්‍යාව විතරයි පුතේ ලියන්න ඕනේ. 60 ගන්න බෑ මොකද 60ත් 80ත් අතරනේ 61 ඉඳලා යන්නේ. 61 ඉඳලා 69ටම යන්න ඊට පස්සේ 70 ගණන් වලදී 6ක් එන්නේ 76 දී විතර. දැන් ගණන් කරලා බලන්න 6 ඉලක්කම් 11ක් එනවා. ලියා ගන්න උත්තරේ හදන විදිය. ගණන සංඛ්‍යා ටික ලියා ගන්න පුතේ. හා ටීචර් මම මේ ලියා ගන්නකම් බලන් ඉන්නේ. විසි 6
තුහිනි පස්වරු 5ට හිරුට මුහුණලා සිටි. පස්වරු 5නේ පුතේ හැන්දෑවෙනේ. එතකොට ඉර තියෙන්නේ බස්නාහිර දිසාවේ. හවසට ඉර බටහිරට යනෝනේ. පස්වරු 5 කිව්වම ඉර තියෙන්නේ බස්නාහිර. ඇයගේ දකුණු අත පැත්තේ ඇති දිසාව. මේ දිසා සටහන උතුර දකුණ නැගෙනහිර බටහිර. පස්වරු 5 නිසා පුතේ ඉර දැන් තියෙන්නේ මෙන්න බටහිර. දැන් ප්‍රශ්නේ අහන්නේ ඇයගේ දකුණු අත පැත්තේ ඇති දිසාව. දැන් මෙහෙම මුහුණ දාගෙන ඉන්නේ. දැන් මේ ටීචර් හැරෙන්නේ ඔන්න මෙහෙට ඉන්නේ. බටහිරට මුහුණලා. දැන් ඉර තියෙන්නේ බටහිරනේ හවස. හැන්දෑවේ 5නේ. එතකොට බටහිර ඉර තියෙන පැත්තට මුහුණලාගෙන ඉන්නේ. එතකොට එයාගේ දකුණු අත. දැන් බලන්න ටීචර්ගේ දකුණු අත තියෙන්නේ කොහෙද? මේ තියෙන්නේ. ඒ වගේම. එහෙනම් දකුණු අත තියෙන්නේ බටහිරට මුහුණලා ඉන්නකොට බටහිර පැත්තට හැරුණම උතුරු දිසාවේ උතුරු පැත්ත. බලන්න මේ ටීචර්ගේ තියෙන දකුණු අත. උතුරු දිසාව. උත්තරේ උතුර. ඔයාලත් ඇඳ ගන්න. මේ පැත්ත බටහිර පැත්තට මුහුණලා හිටගත්තම දකුණු අත තියෙන්නේ උතුරු දිසාවේ. ඒක තේරුණාද? ඔව් ටීචර්. මතක තියාගන්න පුතේ හවසට ඉර බටහිර. එතකොට බටහිර පැත්තට මුහුණලාගෙන ඉන්නකොට දකුණු අත තියෙන්නේ උතුරු දිශාව පැත්ත. ඉහළටනේ. ඉහළ තියෙන්නේ උතුරු. ඊළඟට 27 බෙදීමයි ගුණ කිරීමයි ඉරි කැලි දෙකකින් පෙන්වලා තියෙනවා. ඒ ලකුණු දෙක දාගන්න විතරයි තියෙන්නේ. ටීචර් බෝඩ් එකේ හදලා. අත මේ පැත්තට ඉර 5 මේ පැත්තට ඉර 8 මේ පැත්තට තියෙන ඉරෙන් කියන්නේ බෙදීම. මෙතෙන්ට බෙදීම. මේ අතට තියෙන ඉරෙන් කියන්නේ මේ ඉරෙන් කියන්නේ ගුණ කිරීම. හරියට දාගන්න. මේ ඉරෙන් ගුණ කිරීම මේ ඉරෙන් බෙදීම. හරි. දැන් එහෙනම් 8යි 5යි ගුණ කරන. ගුණ කිරීමනේ මේද 8 වරක් 5 40. 40 බෙදන්න ඕන 8. 40 බෙදුවම 8න් උත්තරේ 5ම. 8 වරක් 5 40යි 48න් බෙදුවම උත්තරේ 5. හදාගන්න. 8යි 5යි ගුණ කරා ඊට පස්සේ ඒ උත්තරේ 8න් බෙදුවා. 40ට 8 ඒවා 5. 28 හදාගන්න පුතේ. ඒ ලකුණු දාගන්න හරියට. ඉත හරියට බලන්න ඕනේ. හොඳේ. මේ අතට ගුණ කිරීම මෙහෙම තියෙන ඉර බෙදීම. 8යි 5යි ගුණ කරන්න. ඒන උත්තරේ 8න් බෙදන්න. දැන් 28 2019 වසරේ දින 28ක් ඇති මාස ගණන. 2019 වසරේ දින 28ක් ඇති මාස. 2019 කියන්නේ පුතේ සාමාන්‍ය අවුරුද්ද. එතකොට පෙබරවාරි මාසෙටත් දින 28යි. දින 28ක් ඇති. යෙදෙන නෙවෙයි. දින 28ක් කියන හැම මාසයකටම එනෝ නේද දින 28. ජනවාරි වලටත් 28 එනවා. දින 28ක් ඇති මාස ගණන. දින ගණනෙන් 28කින් අවසන් වෙන නෙවෙයි 28ක් ඇති. පෙබරවාරි වලටත් 28යි. ජනවාරි වලට 31යි. එතකොට 28ට වැඩිනේ. මාස 12. ලියා ගන්න උත්තරේ මාස ගණන 12. හැම මාසයකටම 28 එනවා. 28කින් අවසන් වෙන නෙවෙයි පුතේ. 28ක් ඇති. මාස 12ටම එනවා. ඒක තේරෙනවයි කියපු දේ?
ඔව් හැම මාසෙම 28 පහු කරන් යන්න ඕනේ. පෙබරවාරි මාසෙට විතරක් 28. අනිත් හැම මාසෙම 28 පහු වෙනවා. එක්ක 30 එක්ක 31. 29. සම්බන්දා සහ රන්මැණිකේ යන දෙදෙනාට එක පුතෙක් හා එක දුවෙක් සිටි. සම්බන්දටයි රන්මැණිකටයි පුතෙක් සහ දුවෙක් සිටි. සම්බන්දගේ පියා හා සම්බන්දගේ පුතා. පියයි පුතයි අතර නෑකම මොකද්ද? සම්බන්දගේ පියා. ඕ සීයායි මුණුබුරා. සීයා සහ සීයා කොමා මුණුබුරා. පුතා නිසා මුණුබුරා. තාත්තගේ තාත්තා සීයා. පුතාගේ දරුවා පිරිමි දරුවෙක් නම් මුණුබුරා වෙනවා. ගැහැණු දරුවෙක් නම් මිනිබිරිය වෙනවා. සීයා මුණුබුරා. මම ලිව්වේ සීයා හා මුණුබුරා. හරි. සීයයි මුණුබුරා. ඒ පුතේ තාත්තගේ තාත්තා සීයානේ. මේ සම්බන්දගේ පුතාගේ තාත්තයි පුතයි අතර නෑකම්. 30 කතාවේ ඊළඟට ආයති රූපය. ඒ බලන්න කළු පාට කොටස පාට වෙන හැටි. මම අඳින්නේ පෙන්නනවා බලන්න. මෙතන මේ කොටස පාට වෙලා මේ පැත්ත මුල්ලට ගියා. ඊළඟට උඩට ගියා. දැන් එන්න ඕන මැද කොටුව මැද ත්‍රිකෝණේ පාට වෙන්න ඕන. මෙහෙම එන්න ඕන. මෙන්න මේ මැද ත්‍රිකෝණේ පාට වෙන්න ඕන. ඒකද මෙතන එක පාට නේ ඊළඟ එක මේකට. ඊළඟ එකේ මේකට ගියානේ. එහෙනම් අන්තිමට එන්න ඕන මේක. මැද කොටුව පාට වෙන්න ඕන මැද ත්‍රිකෝණ. කොටුව නෙවෙයි ත්‍රිකෝණ. පාට කරලාද එහෙම? නැත්තම් ඇඳලා පාට කරනවා. හරි. ඔව් ටීචර්. හරි. 31 පානුවක් කපන්න පුතේ මිනිසුන් 4 දෙනෙකුට දින 3යි. මිනිසුන් කියන්නේ ශ්‍රමය, දින කියන්නේ කාලය. මිනිසුන් 4 දෙනාට දවස් 3යි. ඒ කානුව කපන්න මිනිසුන් 2 දෙනෙකුට දින ගණන හොයන්න අතන මිනිසු ගණනයි කාලයයි ගුණ කරන්න. 4 වරක් 3 12. ඒ 12ටම මිනිසුන් කොච්චර ඕනද බලන්න 12 දෙකෙන් බෙදන්න. 12 දෙකෙන් බෙදුවම 6. එතකොට දින 6යි. මිනිසුන් 4 දෙනෙකුට දින 3යි. මිනිසුන් දෙන්නෙකුට බලන්න 4 දෙනෙකුටනේ 3. දෙන්නෙකුට බලන්න 4යි 3යි ගුණ කරලා දෙකෙන් බෙදා. 4 වරක් 3 12යි 12 දෙකෙන් බෙදා. එතකොට එනවා 6ක්. 4 දෙනෙකුටනේ පුතේ දින 3ක් යන්නේ. එතකොට 4යි 3යි ගුණ කරන්න. 4 වරක් 3 12. මිනිසුන් දෙන්නෙකුට දින ගණන බලන්න. ඒ 12 දෙකෙන් බෙදා. අපි ලොකු කතාවක් කියන එක දැන් කිව්වට තේරෙන්නේ නැහැ. 4යි මිනිසු ගණනයි කාලයයි ඉස්සෙල්ලා ගුණ කරලා ගන්න. කාර්යක්ෂමතාව බලන්න. 4 වරක් 3 12. 12 මිනිසුන් දෙන්නෙකුට දවස් කීයද බලන්න. 12 දෙකෙන් බෙදා. හදාගන්න පුතේ හදන විදිය. 4 ගුණ කිරීම 3. 12යි දෙන්නෙකුට දින ගණන බලන්න 12 ගණන 2. 6යි. දින 6යි. එතන වෙන ක්‍රමයක් තියෙද? දුලෝ මනීෂ නෑ තියෙනවා. කියන්න. මතක කාටද මතක නැත්තේ? දුලෝටද? මනීෂට වෙන ක්‍රමයක් ඉස්සෙල්ලා තිබුණා දැන්. දැන් මතක නැහැ. මනීෂට තියද වෙන ක්‍රමයක්? ඒක වැරදි. වෙන ක්‍රමයක් තියෙන කෙනෙක් ඉන්නවද? නැද්ද? නෑ. එහෙනම් හරි. අපි එහෙනම් යනවා 32
කවුද දුලොත් ඒ ක්‍රමයේ මතක තියාගෙන ඊළඟ දවසේ. අලුත් ක්‍රමයක් තියෙනවා කිව්වනේ. 32 අනුලා විමලාට වඩා බරින් වැඩි. එතකොට ඒ දෙන්නගෙන් බරින් වැඩි අනුලා. අනුලා විමලට වඩා වැඩි. අනුලා වැඩි. විමලා කමලා තරම් බර නැත. එතකොට විමල බර නැහැ කමල තරම්. එතකොට කමල තමයි ඊළඟට බර. කමලා අනුලාට වඩා බරින් වැඩි. කමල බරලු අනුලට වඩා. එතකොට දැන් බරින් වැඩිම කවුද එහෙනම්? කමලා. කමලා. ටීචර් කමලා තමයි බරින් වැඩිම කෙනා. ටීචර් කමලා බරින් වැඩිම. ඕ ටීචර්. හරි. ඔන්න බලන්න. අනුලයි විමලයි දෙන්න ගන්න. මම ටීචර් අඳින කියවන්න ඕන හොඳට. මේ අනුලා මේ විමල මම ලකුණු විතරයි දාන්නේ. මේ දෙන්නගෙන් අනුල විමලට වඩා බරින් වැඩි. ඔන්න මෙයා තමයි බරින් වැඩි. මෙයා මම මෙයාට දානවා 10ක්. මෙයාට දානවා 8ක් විතර. හරි? කිලෝග්‍රෑම්. ඊළඟට විමලා කමලා තරම් බර නැත. විමලා කමල තරම් බර නැත. එහෙනම් විමලට වැඩිය කමලා කමල තරම් බර නැති. එතකොට කමල තමයි බර වැඩි. මම එයාට දැම්ම 9. ඊළඟට කමල අනුලට වඩා බරින් වැඩිය. කමලා අනුලටත් වැඩිය බරින් වැඩිලු. එහෙනම් අනුලට වඩා මෙයාට 9 දාලා බෑ. මෙයාට ඊට වඩා වැඩි ගාණක් දාන්න. අපහු බලන්න අනුලා විමලාට වඩා බරින් වැඩි. හරි. විමලට 8 දැම්මා අනුලට 10. විමල කමලා තරම් බර නැත. එතකොට විමල කමල විතර බර නැති. එහෙනම් මෙයයි වැඩි. ඊළඟට කියනවා කමල අනුලට වඩා බරින් වැඩි. එහෙනම් අනුලට වඩා මෙයයි බරින් වැඩි. දැන් බරින් වැඩිම කවුද? කමල. ඉලක්කමක් ආදේශ කරගන්න පුතේ. එතකොට ලේසි. ඔයාලා ඉලක්කමක් දාගන්න. එහෙම නම් තුන ලියලා කියෝ ආදේශනයක් කරගන්න. බර. හා ටීචර්. හරි. ඊළඟ බරින් අඩුම. දැන් බලන්න උත්තර දෙකම ගන්න පුළුවන්. කවුද අඩුම? මේ තියෙන්නේ. අත තියෙන්නේ කවුද? විමල. විමල. මේක හදාගන්න. අනුල, විමල, කමල. කමල තමයි වැඩිම, අඩුම විමල. අමල. ඔව්. 34 සමමිතික රේඛා අඳින්න. පුතේ සමමිතික රේඛාවක් වුණාම කොටස් සමාන කොටස් දෙකකට බෙදෙන වගේම කොනේ දැන් දෙකට නැමුවම ධාරේ එක මත එක පිහිටන්න ඕන. ඉතින් ඒ විදිහට අපිට මේකේ සමමිතික රේඛා අඳින්න පුළුවන් එකම එකක්. දෙකක් අඳින්න බෑ. හරි. ඉහළ ඉඳලා පහළට විතරයි බලන්න. මෙන්න මේ විදිහේ රූපයක් තියෙන්නේ බෝඩ් එක බලන්න. එතකොට සමමිතික රේඛාවක් වෙන්න නම් අපිට මෙතනින් ඉරක් අහන්න බෑ. ඉරක් කරුවා මේකයි සමාන නෑ. සමාන කොටස් දෙකක් එන්න. ඒ වගේම පුතේ දෙපැත්ත සමාන වෙන්න වගේම දෙකට නැමුවා මේ ධාරේ ගිහිල්ලා මේ ධාරේ මත වැටෙන්න ඕන හරියට. එහෙනම් මේක විතරයි සමමිතික රේඛා ඉහළ ඉඳලා පහළට විතරයි. රූල තියලාම අඳින්න. 35
35 වෙනි ප්‍රශ්නය පස්වරු දෙකට පුස්තකාලයට යාමට පිටත් වූ සමීර පුස්තකාලයට යන විට පස්වරු 4 විය. දෙකට පුස්තකාලයට යන්න පිටත් උනේ පුස්තකාලයට ගියනකොට පස්වරු 4. එහෙනම් මෙයාගේ ගමනට ගත වෙච්ච කාලය. ඒ කියන්නේ ගෙදරින් ගියේ 2ට පුස්තකාලයට යනකොට 4. 2 ඉඳලා 4ට කොච්චර කාලයක්ද? බලමු. 2 ඉඳලා 3ට පැයයි, 3 ඉඳලා 4ට පැයයි. එතකොට ගත වෙච්ච කාලේ පැය 2යි. උත්තරේ ලියන්නේ පැය 2යි. මෙහෙමයි ලියන්නේ. ඒ විදිහට 2 ඉලක්කම විතරයි. 2 ඉඳලා 3ට පැයයි, 3 ඉඳලා 4ට පැයයි, ඔක්කොම ගත වෙච්ච කාලේ පැය 2යි. අපි අනිත් පැත්තට යමු. හොඳ ගැටලුවක් තියෙනවා. ළමයෙක් ගෙදර ඉඳලා යනවා රෝහලට. දකුණු අත පැත්තට හැරෙන වාර ගන්න. මම වද යවන්න ඉගැන්නුවා වගේ මතකයි. දුලුවත් වද යවන හැටි පන්තියේදී කරා නේද? කරා. ඔව් කරා, මට මතකයි වද කියලා ලියලා කරා. මකන කෑල්ලේ වද කියලා ලිව්වා. දැන් මෙතන ඉන්න අයත් මම ඉස්සෙල්ලා නිකන් කියලා දෙනවා. ඊට පස්සේ මකන කෑල්ලේ ලියලා යවන හැටි කියලා දෙනවා. හරි. ඉස්සෙල්ලාම බලන්න මං කියලා දෙන්න ඒ අහගෙන ඉන්න. ඔයාලට පුළුවන් මකන කෑල්ලේ ලියලා යවන්න. ඊට කලින් අහගෙන ඉන්න මම රුපියල් දිනවා. මෙතන රෝහල, මෙතන නිවස. දකුණු අත පැත්ත. ඔන්න බලන්න ටීචර් යනවා නිකන් ප්‍රායෝගිකව. මේ ටීචර්ගේ දකුණු අත. එහෙනම් මේ පුතේ හැරෙන්නේ මේ වංගු වලින්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. හැරෙන්න ඕන මේ වංගු තියෙන. බලන්න ලකුණු කරගන්න. 1 2 3 4 5 6 7 8 9. හරිද? හා. දැන් නිකන් අපි දකුණු අත පැත්තට හැරි හැරි යන්න ඉස්සෙල්ලා කියලා අහගෙන ඉන්න. ඔන්න දැන් ටීචර් ඉන්නේ මෙහෙම. හරියට මේක යන උඩට. මේ ටීචර්ගේ දකුණු අත. එහෙනම් මෙතන දකුණ. ආපහු ටීචර් හැරුණා. මේ හැරුණා. ඒකට ටීචර්ගේ දකුණු අත පහළදී ඉතල වංගුව මේ වම් අත උඩට තියෙන. හැරිලා තියෙන මෙහාටනේ. මෙතනත් දකුණ. ඊළඟට මෙහෙම හැරුණා. ඔන්න හැරුණා. වංගුව පැත්තේ තියෙන්නේ වම් අත. මෙතෙන්ට වයන්න. ආපහු මෙතෙන්ට යනකොටත් මේ බලන්න වංගුව පැත්තේ වයන්න. දැන් බලන්න කිසියම් රටාවක් තියෙනවා. ඉහළදී තියෙන්නේ දකුණ. පහළදී වංගුව වලදී වයන්න. එහෙනම් මේ වගේම නේද මේ දෙක? මෙතෙන්ටත් දකුණ. මේ වගේම නේ මේ දෙක මෙතෙන්ට වයන්න. මේ වගේමයි මේකත් මෙතෙන්ට වයන්න. එකක් හොයාගත්ත නැහැ. දැන් බලමු අපි වද යවන ඔයාලා ගන්න මකන කෑල්ල ඔයාලා අතේ ඇති. මෙහෙම මැදින් ඉර ගහන්න. වද කියලා ලියන්න. පේනවද ටීචර්ගේ අතේ තියෙන මකන කෑල්ල? පේනවද? පේනවද ටීචර් ලියපු විදිය? දුලොත් පේනවද? පේනවා. ඔයාලත් එහෙම ලියා ගන්න. ටීචර් අත ටක් මෙහා. දැන් පේනවා? ලං කරන්න තාටි. දැන් පේනවා? ඕ. හරි. ඔන්න බලන්න දැන් එහෙම කියලා දැන් අරගෙන යනවා මෙතෙන්. බලන්න ටීචර් ගත්ත හැටි බෝඩ් එක පේනවනේ.
ඇතුළට තියන්න. හැරෙන්න එතෙන්ට තියන්න. වංගුව පැත්තේ තියෙන අකුර ගන්න. ඊළඟට මකන කෑල්ල උස්සන්න නැතුව තල්ලු කරගෙන යන්න හාගගලා. වංගුව ගාවි නතර කරලා බලන්න වංගුව පහළට තියෙන්නේ. අකුර දාලන්න දයන්න. දැන් ආපහු හරවන්න උස්සල තියන්නේ නැහැ. අදගෙනම යන්න. ඔන්න වංගුව පැත්තේ තියෙන්නේ මොකද්ද? වයන්න. ආපහු තල්ලු කරා යන්න වංගුව නතර කරන්න වංගුව පැත්තේ. ආපහු උඩට ගන්න තල්ලු කරා යන්න වංගුව පැත්තේ තියෙන අකුර දයන්න. අයිත් තල්ලු කරා යන්න වංගුව පැත්තේ දයන්න. අයිත් හරවන්න පහළට වංගුව පැත්තට වයන්න. අයිත් හරවලා අරන් යන්න වංගුව පැත්තේ වයන්න. ආපහු තල්ලු කරා යන්න වංගුව පැත්තේ තියෙන්නේ දයන්න. ඔය විදිය. මේ වගේ හැඩයක් දුන්නම් පුතේ මේ දෙක බලන්න මේවා ඉහළ උඩනේ උඩ පැත්තට නේ මේකේ තියෙන්නේ දකුණ. පහළට යනකොට වයන්න. වම්. ලකුණු කරගන්න මම දකුණු. හරියට ලකුණු කරගන්නේ හැරෙන වංගු වලදී හරියට ලකුණු කර. වමට වයන්න දාන්න දයන්නට දකුණට දයන්න දාන්න. වද යවන තේරෙනවද ඉතර? මං කියලා දුන්නා ඉස්කෝලේ පන්තියේදී. ඔව් ටීචර්. හරි. දැන් පුතේ හරියට වම දකුණ දාගන්න. 4යි 3යි 4යි. හරි. දකුණු අත පැත්තට හැරෙන වාර ගණන කීයේ? 1යි 2යි 3යි 4යි 5යි. 5ක් තියෙනවා නම් හරි දාන්න. රූප සටහනක් දාගන්න. දකුණු අත පැත්තට හැරෙන වාර ගණන් එහාලා තියෙන්නේ. එන වම් අත පැත්තට වයන්න තියෙන්නේ. 1 2 3 4. වම් අත පැත්තට 4. අම්මලා ළඟ ඉන්නෝනේ කියපු දේ තේරුණා නම් නැවත ওই වගේ රූප සටහනක් ඇඳලා මිදුලේ හරි ඇඳලා යවන්න. කොලයක් මොන්නේ. මිදුලේ ඉරි කෑලිය ඇඳලා ඒ ওই විදිහේ රූප සටහනක් ඇඳලා පොඩ්ඩක් කියලා දෙන්න. වද යවන හැටි තේරෙනෝනේ. මෙතුල තේරෙනවද? ඔව් ටීචර්. ඕ මේ මනීෂ තේරෙනවද දන්නේ නැහැ නේ. මනීෂලාට කරේ නැහැ. මනීෂ තනුදී තේරෙනවද? ඒක තමයි කරන්න උන්නේ නැහැනේ පුතේ. බිහෙන් කරේ නෑ බිහෙන ළඟ. අපි මේ මිත්‍රුලයි ක්ලාස් එක ඉස්සර ඉඳලා තිබුණා. ඔයාලට කරන්න උනේ නැත්නම් ඔයාලා ළඟනේ අපිට කරන්න උනේ මාසෙයිනේ පුතේ. කොරෝනාවනේ. මිත්‍රුල 3 වසරේ ඉඳලාම හිටියා. ඒක නිසා එයාලා දන්නවා. එයාලට මම ක්ලාස් එකේදී කරා. ඒක තේරුම් නැත්තම් ලබන ඊළඟ ඉරිදට ආපහු කියන්න මම නැවත කියලා දෙන්නම්. හොඳේ? ආපහු ගෙදරදී බලලා තේරුම් නැති වුණොත් ඉරිදට කියන්න නැවත කියලා දෙනවා. හරි. 38 දී ඇති ඉලක්කම් යොදා සෑදිය හැකි විශාල සංඛ්‍යාවෙත් කුඩාම සංඛ්‍යාවෙත් වෙනස. ඉස්සෙල්ල විශාලම සංඛ්‍යාව ලියා ගන්න. අගය වැඩි ඉලක්කමේ ඉඳලා අඩු ඉලක්කමට 810යි. කුඩාම සංඛ්‍යාව දැන් බිඳුව දෙවෙනි ස්ථානෙටනේ 108. 810න් 108ක් අඩු කරන්න. විශාලම 810යි. කුඩාම 108. බිඳුව දෙවෙනි ස්ථානෙටනේ. දැන් වෙනස හොයන්න අඩු කරන්න. බිඳුවෙන් 8ක් බෑ මේක ගන්න 10න් 8ක් 2ක් මෙතන 918යි ඔව් බිඳුවෙන් බිඳුවක් බිඳුව 8න් 1ක් 7ක් කවුද මොකද්ද කිව්වේ උත්තරේ කිව්වේ 918
වෙනසනේ පුතේ අහන්නේ. 7න් 1 එතන තියෙන්නේ 7නේ 7න් 1 වෙනසනේ පුතේ. වෙනස හොයන්න අඩු කරන්න ඕනේ. එතකොට මෙතන තියෙන්න ඕන කීයද? ඔන්න බලන්න ටීචර් අඩු කරනවා. පුතේ මෙතන බිංදුවනේ තියෙන්නේ එකේ පේළියේ. 7යිනේ. බිංදුවෙන් 8ක් අඩු කරන්න බෑ. අහගෙන ඉන්න පුතේ. මේ 10 පේළියේ තියෙන එක මෙතෙන්ට ගත්තා. 10ක්. 10න් 8ක් 2යි. දැන් මේ එක ගත්තනේ 10න් එක. එතන බිංදුවක්. බිංදුවෙන් බිංදුවක් බිංදුවම. 8න් එකක් 7යි. 702යි. වෙනස අහන්නේ. වෙනස හොයන්න අඩු කරනවා. එකතු කරන්නේ. ඊළඟට වෘත්ත ගණන් කරන්න ලේසියිනේ. අහද? මොන ක්‍රමෙන් හරි බලන්න ගණන් කරන්න. කීයද වෘත්ත? 5යි බලන්න. ඕ වෘත්ත ටික ගණන් කරන්න 5යි. 5යි මැද තියෙන ලොකු වෘත්ත දෙකක් දෙපැත්තට දෙකක් තියෙන 4යි ඊළඟ චූටි වෘත්තයක් තියෙන මැදම. මෙහෙම 2යි දෙපැත්තට 2යි මැද 1යි 5යි. ඒක ලේසියිනේ 40. ගණක රාමුවෙන් නිරූපණය වන සංඛ්‍යාවෙන් 119ක් අඩු කරන්න. ගණක රාමුවේ CAව 3යි 10ඒව 6යි 1ඒව 3යි. එතකොට 363 තියෙන්නේ. ලියන්න 363. ලියලා 119ක් අඩු කරන්න. 363. ගණක රාමුවෙන් පෙන්නනවා. හරි දෙකකට 5යි. මොනමු? 363. ඒක අඩු කරන්න 119. හා 244යි. බලමු. 3න් 9ක් බැහැනේ පුතේ. මෙතනින් එකක් ගන්න. 13. 13න් 9ක් ගියාම 9 4. 13න් 9 4. දැන් මෙතන 6ක් නෑ එකක් ගත්තනේ 5. 5න් එකක් 4. 4 3න් එකක් 2යි. 244. දැන් අම්මලාට කියලා ලකුණු හදාගන්න පුතේ 2කට 5යි. 2කට ගණන් 2කට ලකුණු 5යි. එකක් ඉතුරු වුණොතින් ලකුණු 3ක් එකතු කරව ගන්න. අම්මලාට කියලා ලකුණු දාව ගන්න. ටීචර් මගේ 95යි. කවුද මම කියන්නේ? දුලොත් දුලොත් 95. එතකොට 2යි වැරදි. හොඳයි. එක එක්කෙනා මට කියන්න. ඔක්කොම කෑ ගහන්න එපා. මං කියන අය අහන්න මට අමතක වුණොත් නම කියලා කියන්න. දුලොත් කිව්වනේ. බිහෙන් කියන්න. ටීචර් ඔව්. විහෙන්ගේ ටීචර් 87යි. 87යි. 87 හරි. විහෙන්ගේ හරි. සතින්දුගේ 98යි. සසින්දු ටීචර් 98. සතින්දුගේ 98යි. හරි පුතේ ඇහුණා 98යි. එතකොට මේ ඩිමාෂ දැන් කියපු අයගේ මම ටීචර් ඔව් 87යි. 87යි. ඉසර 80යි. 80යි. විහෙන් කිව්වනේ කියපු අය මයික් ඕෆ් කරගන්න. තනුදී කවුද? මහේෂ කීයද? 95යි. ලිහන්සා ටීචර් රණුදිගේ 83යි. මෙතුල 88යි. 88යි. තිනූෂ
ඉක්මනින්. ටීචර් අනුකිගේ 88යි. රානුකි 88යි. ලිහන්සා ටීචර් තිනුෂ කියනවා ඇහෙන්නේ නැහැ. තිනුෂ කියන්නේ ඇහෙන්නේ නැත්නම් මොකද තිනුෂ මයික් ඕන් කරන්න. 83යි. 75යි. ආ. ටීචර් ඇහෙන්නේ නැහැ. තනු ටීචර් ලිසන් නැහැ. ලිහන්සා කීයේද? 3යි. ඔය දැන් ටීචර් නම කියන්න බැරි වුණා යන් කියන්න බලන්න මට අමතක වෙච්ච අය. සඳිල් අනිත් අය මයික් ඕෆ් කරන්න සඳිල් කියන්න. 90යි ටීචර්. 90යි. සඳිල් 90යි. එතකොට මේ කවිඳු 87යි. 87යි. රශිනී 80යි ටීචර්. 80යි. රශිනී තවිෂා තවිෂ්මා පුතේ 75යි නේ. හරි. තව කාට හරි පුතේ? ඔව් තවිෂා. ටීචර් ඔව් 69යි මගේ හරි. රශිනී රශිනී 69. තව කාට හරි පුතේ කියවන්න බැරි වුණාද ලකුණු? අකුස්නා ටීචර් ඔව් අලිසන්ස ඔව් කීයේ? ටීචර් මගේ 88යි. 88යි. හොඳයි පුතේ. මේ මිතුන් ටීචර් ඉමේ ඔව් 85යි. ඉමෙත් 85. මිතුන් හැමෝම මට ලකුණු කිව්ව නේද? ගොඩක් හොඳයි. ගොඩක් අය 85යි. 85යි නේ. ගොඩක් අය 75ට වැඩි නේ. බැලු බැලමටම ලේසි නේද? ඒ වුණත් පුතේ කියවන්න ඕන. මේ 90 ගණනක් ගන්න ඕන හැමෝම. තව දැන් පේපර් 5ක් 6ක් කරානේ. තව 4ක් 5ක් කරනකොට 90ට වැඩි වෙන්න ඕන. ඔයගොල්ලන්ට පුළුවන්. කියවන්න ඕන. කියවලා කියන දේ කරන්න ඕන. එතකොට ලකුණු 100ම ගන්න පුළුවන්. ඔය පුතේ ඔය වම දකුණ එක තේරුම් නැත්තම් මම නැවතත් හෙට ආයි කියලා දෙන්න. හෙට නෙවෙයි ඉරිදා. හරිය? එහෙනම් අපි යමු. ඔයාලට මම පුංචි ඡේදයක් එවලා ඇති. බලන්න මේ ඡේදය ගන්නකෝ. ලියාගත්තද? ඔව් ටීචර්. ඔව් ටීචර්. ඉන්න මමත් ඡේදය දාගන්නකම් ඉන්නකෝ. ඔව් ටීචර්. හරි හරි. Paper ಏನಂತ දැම්මරා මල්ලි අයියේ පෙන්නේ ඉදුනේ ඊට කිව්වනේ මට ඒ දේ ගන්න දෙන්න මෙතන එලේ අප සිද්ධ
අන්න හරි. මේ උත්තර දෙකක් තියෙනවා. ඔයාලා ඡේද ලිව්වද? අපි මේක පොඩ්ඩක් දෙකක් ලියමු. ලියාගත්තද පුතේ? හරි හරි. බලන්න පුතේ ඡේදේ. ඔයගොල්ලෝ දැන් පේනවනේ බලන්න ටීචර් කියවන. මේ ඔයාලගේ විෂය නිර්දේශයට නියමිත ඡේදයක්. බලන්න ඡේදයක් කියවලා අපි ප්‍රශ්න වලට උත්තර ගන්නේ කොහොමද කියලා. අත සිගුල් හරි හරි බලමු ටීචර් කියවනවා කැලයේ අප සිත්ගත් එක්තැනක් ඌයේ දිය ඇල්ලයි. හොඳින් කියවන්න ඕන දෙසරයක් තුන් සැරයක් තේරුම් යන්න. කන්ද මැද්දේ රන්තන පඳුරක් අස්සෙන් මතුවන පුංචි දිය කඳුරක් වේගයෙන් පහළට ගලා බසි. වතුර ගලන්නේ පහත් තැනකට යයි පෙන්වන ලෙසින් තවත් දිය කඳුරු කීපයක් ඊටම එක් වේ. එයින් ටික දුරක් යන්නට පෙර සෑහෙන දිය කඳක් ගලා බසි. මේ දිය කඳ එක් තැනක දී ගල් තලාවක එකට එකතු වෙලා තියෙන පුතේ ඒක වැරදි හොඳේ දී ගල් තලාවකින් පහළට ඇදහැලි අපූරු දිය ඇල්ලක් මව. ලොකු කුඩා ගල් පර්වත රැසක හැපෙන දිය කඳ සුදු පැහැයෙන් රූරා ගොස් ඇලක් බවට පත් වී කැලෑවේ නොපෙනී යයි. මේ ඇල නැවත මතුවන්නේ ගම මැදින් ගලා බසිමින්. දැන් බලන්න ඡේදෙ. දැන් කැලේ මේ කවුරුත් සිත්ගත් තැන තමයි දිය. කන්ද මැද්දේ තියෙන කන්ද මුදුනේ දිය ඇල්ලක් කියන්නේ පුතේ ගඟක්. කඳු මුදුනකින් පහළට වැටෙනකොට දිය ඇල්ල. ගඟ තමයි දිය ඇල්ලක් බවට පත් වෙන්නේ. කඳු මුදුනකින් පහළට කඩාගෙන වැටෙනකොට දිය ඇල්ලක් වෙනවා. ගංගාවකින් තමයි දිය ඇල්ලක් නිර්මාණය වෙන්නේ. කන්ද මැද්දේ සන්තන පඳුරක් අස්සෙන් මතුවන පුංචි දිය කඳුර. ඒ කියන්නේ සන්තන පඳුරක් මැද්දෙන් පුංචි දිය කඳුරක් පහළට ගලාගෙන බහිනවා. වතුර ගලන්නේ පහත් තැනකට යයි පෙන්වන විදියට තවත් දිය කඳුරු කීපයක් ඊටම එකතු වෙනවා. පහළට මේ වතුර ගලාගෙන යන්නේ. එයින් ටික දුරක් යන්නට පෙර සෑහෙන දිය කඳක් ගලාගෙන බහිනු එකතු වෙලා අර ඔක්කොම එකතු වෙලා එක තැනකට ලොකු දිය කඳක් වෙනවා. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අහනවා කැලේ සිත්ගත් තැන වූයේ කුමක්ද? මොකද්ද තසුනේ ලියුවේ? දිය ඇල්ල. ඔව් දිය ඇල්ල. දිය ඇල්ලයි කියලා ලියන්නේ. මොකද්ද සිත්ගත් තැන? දිය ඇල්ල. ඔය තියෙන විදිහටම ඡේදය බලන් පුතේ දිය ඇල්ල. දිය ඇල්ලයි කියලා ලියන්න එපා. දිය ඇල්ල. ඒක එතකොට උත්තරේ දිය ඇල්ල. එච්චරයි වෙන මුකුත් නෑ. හරි දාගන්න. ටීචර් ඔන්න බෝඩ් එකේ ලියන දිය ඇල්ල. ඇල්ලයි කියලා ලියන්නේ ප්‍රශ්නේ හැබැයි මොකක්ද කියන්නේ? එතකොට දිය ඇල්ල. කොයි විදියට? ඉරිද පුතේ එකට පන්තිය ආරම්භ කරන ගැටලුවක් නැහැනේ. ගැටලුවක් තියෙනවා නම් විතරක් අත් කියන්න හොඳේ. එකට. ඉරිද එකට. පොඩ්ඩක් විනාඩි 30ක් ඉස්සරහට ගත්ත මේ අපේ එක දරුවෙකුට සහභාගී වෙන්න අමාරු නිසා. කමක් නැහැ නේද? කමක් නැහැ.
ගැටලුවක් තියෙනවා නම් විතරක් කියන්න නැත්තම් නිහඬව ඉන්න. හරි. 2 එහෙනම් ඉරිදා 1ට හොඳද? රන්තන පඳුරක් අස්සෙන් මතුවූයේ කුමක්ද? අපි ඡේදයට යමු. බලන්න කන්ද මැද්දේ රන්තන පඳුරක් අස්සෙන් මතුවන පුංචි දිය කඳුරක්. එතකොට රන්තන පඳුරක් අස්සෙන් මතුවූයේ කුමක්ද? මොකද්ද මේ තුල ලියුවේ? පුංචි දිය ඔව් බොහොම හොඳයි. කඳුරක්. ගහ ගන්න පුතේ ඉරක්කේ වචනෙට පුංචි දිය කඳුරක්. ඉරක් ගහ ගන්න. ඕකේ. ඉර ගහගෙන එලා. බලන්න ටීචර් බෝඩ් එකේ ලියන අකුරු නිවැරදි වෙන්න ඕන. දිය ඕකේ. එතන දයන්න සංයක වෙන්න ඕන. මෙහෙම තිබුණත් හරි නැත්නම් පුංචි කියලා දැම්මත් කමන්නේ. පුංචි නැත්නම් කමන්නේ. පුංචි දිය කඳුරක්. අකුරු නිවැරදි නම් විතරයි හරි දාන්නේ. ඒ කඳුරක්. අපි යනවා 3 වෙනි ප්‍රශ්නෙට. දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලි මවන්නේ කුමක්ද? මවන්නේ මොකද්ද කියලා අහන්නේ. අපි ඡේද කියවනවා. අපූරු දියල්. කොහෙද තියෙන්නේ? අපි බලමු. දියල්. මෙන්න මෙහෙම තියෙනවා. බලන්න ඡේදයට අපි ප්‍රශ්නේ අරගෙන යන්න ඕනේ. මේ දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලි අපූරු දිය ඇල්ලක් මව. එතකොට මවන්නේ මොකද්ද? දිය ඇල්ල. දිය ඇල්ල. අපූරු දිය ඇල්ලක් කිව්වත් කමන්නේ නැත්තම් දිය ඇල්ල. මවන්නේ කුමක්දනේ? දිය ඇල්ල. අපූරු දිය ඇල්ලක් කිව්වත් කමක් නැහැ. හරි දාගන්න ඒ උත්තර දෙකයි. දිය ඇල්ල කිව්වත් හරි අපූරු දිය ඇල්ලක් කිව්වත් හරි. ඊළඟ ලොකු කුඩා ගල් පර්වත රැසක හැපෙන දිය කඳ කුමන පැහැයෙන් යුක්තද? අපි ඡේදයට යම ප්‍රශ්නෙත් අරන්. සුදු පැහැයෙන් යුත්. ඔව්. ලොකු කුඩා ගල් පර්වත රැසක හැපෙන දිය කඳ සුදු පැහැයෙන් රූරා ගොස් ඇලක් බවට පත් වී කැලෑවේ නොපෙනී යයි. එතකොට පාට මොකද්ද කියලානේ අහන්නේ? සුදු. සුදු කිව්වත් ඇති, සුදු පැහැය කිව්වත් හරි. එහෙම සුදු විතරක් ලිව්වත් ඇති. සුදු. ඇයි අහන්නේ? පැහැ කුමන පැහැයෙන් යුක්තද නේ? එතකොට සුදු. නැත්තම් සුදු පැහැයෙන්. සුදු කියලා ලිව්වම හරි. වෙන වචන ඕනේ නැහැ. එහෙනම් එතන ප්‍රශ්න 4යි. ප්‍රශ්න 4ම හරිනම් බොහොම හොඳයි. හොඳයි කියලා තරුවක් දාගන්න ප්‍රශ්න 4ම හරිනම් අම්මලාට කියලා. ලස්සන තරුවක් දාගන්න. අකුරුත් හැබැයි නිවැරදි වෙන්න. හතරම හරි. ඔව් ඒක තමයි අම්මලා තරු දාන්නේ. හරි. අපි ඊළඟ කොටසට යමු. හරිනම් හරි ලකුණ, වැරදි නම් වැරදි ලකුණ. කැලයේ සිත්ගත් තැන වූයේ ඊතන පඳුරකි. ඔය ඡේදෙ තිබුණේ සිත්ගත් තැනට ඊතන පඳුරද දිය ඇල්ලද? දිය ඇල්ලනේ. ඔව් එතකොට කැලයේ සිත්ගත් තැන ඊතන පඳුර නෙවෙයි. ඒක වැරදි. සිත්ගත් තැන දිය ඇල්ල. වැරදි ලකුණ එන්න ඕන. හොඳට කියවන්න ඕන. ඊතන පඳුරක් අස්සේ පුංචි දිය කඳුරක් මතුවී. වැරදි. ඊතන අත්තන. ඊතන නෙවෙයි එන්න ඕන රන්තන. එහෙනම් ඒකත් වැරදි. ඇයි අතන තියෙන රන්තන පඳුරක් අස්සෙන්නේ? ඊතන පඳුරක් අස්සෙන්නේ නෙවෙයිනේ. එහෙනම් ඒකත් වැරදි. දිය කඳ ගල් තලාවකින් පහළට ඇදහැලි. එහෙමද කියලා තිබුණේ? ඔව්. බලමු එහෙමද කියලා. ඔව් තියෙන දිය
දිය කඳ එක් තැනකදී ගල් තලාවකින් පහළට ඇදහැලේ. ඒක හරි. ගල් තලාවකින් තමයි පහළට ඇදහැලේ. තුන්වෙනි එක හරි. දිය කඳ ගලා ගොස් ඇලක් බවට පත් වී කැලෑවේ නොපෙනී යයි. හරි. හරි. බලමු අපි හරිද කියලා. ලොකු කුඩා ගල් පර්වත රැසක හැපෙන දිය කඳ ඇලක් බවට පත් වී කැලෑවේ නොපෙනී යයි. ඒක තියෙනව නේද? එහෙනම් ඒකත් හරි. එතකොට පළවෙනි එක වැරදි, දෙවෙනි එක වැරදි, තුන්වෙනි එක හරි, හතරවෙනි එකත් හරි. හරි. එතනත් හතරම හරි නම් තරුවක් දාන්න. හරි නේද? දැන් ඔය අපි බැලුවේ පුතේ කොහොමද ඡේදයකට උත්තර ලියන්නේ කියලා. අවබෝධ බැලුවේ. හැමදාම පේපර් එකට ඡේදයක් එනවනේ. ඒක බැලුවේ. ඊළඟට අපි යමු සිංහල ලියපු පොත ගන්න පුතේ. අද ඡේදයක් නේ මේ පොතේම වෙන්නේ නැති කරන්නේ නැත්තේනේ. ඒ පොත ගන්නකෝ. අපි ගියේ සතියේ වාක්‍ය බහුවචනෙට නේද හැරෙව්වේ? බලන්න. ඔව් ටීචර්. ඕ. අපි පුතේ එතනදී වර්තමාන කාල වාක්‍ය විතරද බලන්න බහුවචන කරේ? නෑ. අතීත කාල බහුවචනය වර්තමාන කාල දත් නෑ මං අහන්නේ පුතේ මේ බලන්න මෙතුල නෑ දුලොත් අමීෂ බලන්න මම එදා වර්තමාන කාල වාක්‍ය විතරද බහුවචන කරේ අතීත කාල වාක්‍යත් බහුවචනට කරාද ටීචර් ඒක වචන කරේ මං අහන්නේ පුතේ වර්තමාන කාල වාක්‍ය විතරද කියලා අහන්නේ අතීත කාලයක් කරලා තියෙන්නේ. අතීත කාලත් කරා කරාද? අතීත කාල කරේ. හරි. එහෙනම් පුතේ අද අපි යමු වාක්‍ය පුරුෂලිංග වාක්‍යයක් ස්ත්‍රීලිංගයට හරවන්න. ඒක කරේ නැහනේ? නෑ ටීචර්. හරි. එහෙනම් හරි අහගෙන ඉන්න. පුතාලා සවන් දෙන්න. අපි දන්න පුතේ පුරුෂලිංග නාම පද කියන්නේ පිරිමි අයයි පිරිමි සතුන්. ස්ත්‍රීලිංග නාම පද කියන්නේ අහගෙන ඉන්න හොඳේ වෙන වැඩ නවත්තන්න. ගැහැණු අයයි ගැහැණු සතුන්. පුරුෂලිංග වලට අයිති වෙන ඕනම පිරිමි කෙනෙක් පිරිමි සතෙක්. ස්ත්‍රීලිංග වලට ඕනම ගැහැණු කෙනෙක් ගැහැණු සතෙක්. අපි දැන් මුවා එතකොට ස්ත්‍රීලිංග මුව දෙන්න. තාත්තා අම්මා අයියා අක්කා මල්ලි නංගි මාමා නැන්දා සිංහයා සිංහදේනු ගුරුවරයා ගුරුවරිය වෛද්‍යවරයා වෛද්‍යවරිය ලේඛකයා ලේඛිකාව මිතුරා මිතුරිය අපි ඕව කරා නේද? ඔව් දැන් ටීචර්. නැවත මම කියන්නේ ස්ත්‍රීලිංග පද ලියන්න පුරුෂලිංග පද ලියන්න අපේ කාලේ පුතේ ඕව කරලානේ තියෙන්නේ. ඒ දැනුම ඔයාලට තියෙනවා. අපි දැන් යනවා පුරුෂලිංග නාම පදයක් යෙදුණු වාක්‍යයක් ස්ත්‍රීලිංගයට හරවන්න. ඔන්න ටීචර් එකක් කියනවා අහගෙන ඉන්න. හරි. ඕඩ එකේ ලියන්න. වාක්‍ය දෙකක් කියලා මම කියනවා. සංගී කරන්න. තාත්තා ගමේ යයි. ඔන්න මේක පුරුෂලිංග වාක්‍යයක්. මොකද උත්තේ තාත්තා.
කියන්නේ පිරිමි කෙනෙක්නේ. මේක පුරුෂ ලිංගයි. දැන් ටීචර් කියන මේක ස්ත්‍රී ලිංගයට හරවන්න. එතකොට අපි තාත්තා නම් ස්ත්‍රී ලිංග පදේ එන්න ඕනේ අම්මා. අම්මා ගමේ යම්. ඔන්න වාක්‍යයේ ස්ත්‍රී ලිංගයට ඇරෙනවා. මොකද්ද වෙනස් උනේ? මෙතන තාත්තා පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග පදේ අම්මා. එතකොට මෙතන ක්‍රියාපදේ වෙනස් වෙන්නේ නැහැ. මොකද වර්තමාන කාලේ. තව එකක්. සිංහයා මාස් හයි. එතකොට වාක්‍යයේ එතකොට මේ පුරුෂ ලිංග පදේ සිංහයා. එතකොට සිංහ දේනුව දේනුව මාස් හයි. තේරෙනවද? ඔව් ටීචර් දැන් මම අහනවා වාක්‍ය කීප දෙනෙක්ගෙන් අහන්න. ඔයගොල්ලෝ කරන්න ඕනේ ස්ත්‍රී ලිංගයට හරවන්න. ලියන්න එපා කවුරුත් ලියන්න අවස්ථාව දෙනවා. ඔදුලොත් කියන්න මම කියන වාක්‍ය ස්ත්‍රී ලිංගයට. වෛද්‍යවරයා රෝගීන්ට ප්‍රතිකාර කරයි. වෛද්‍යවරිය රෝගීන්ට ප්‍රතිකාර කරයි. very good. ඊළඟට ලිහන්සා මිතුරා පොත්පාඩම් කරයි. මිතුරිය පොත්පාඩම් කරයි. බොහොම හොඳයි. තසුනි මාමා චිත්‍රයක් අඳියි. නැන්දා චිත්‍රයක් අඳියි. බොහොම හොඳයි. නම් මතක් කරගන්න ඕනේ. ඉසර ගොවියා කුඹුරට යයි. ඉසර ගැවිලිය කුඹුරට යයි. ඔව්. බොහොම හොඳයි පුතේ. මෙතුල වෙලෙන්දා බඩු විකුණයි. වෙලෙන්දිය වඩු විකුණයි. බොහොම හොඳයි. ඊළඟ අමීෂ ගුරුවරයා පාසලට යයි. ගුරුතුමිය පාසලට යයි. බොහොම හොඳයි. ඊළඟට තවිස්මා මුවා වතුර බොයි. මුව දෙන්න වතුර බොයි. බොහොම හොඳයි. මුව දෙන වතුර බොයි. තනුකි කුරුල්ලා පියාසර කරයි. කිරිල්ලි පියාසර කරයි. ඊළඟට රසිනී යහළුවා සෙල්ලම් කරයි. රසිනී නැද්ද? එහෙනම් විහෙන් කියන්න. යහළුවා සෙල්ලම් කරයි. යෙහෙලිය සෙල්ලම් කරයි. බොහොම හොඳයි පුතේ. ඊළඟට දිමාෂ අයියා මල් කඩයි. අක්කා මල් කඩයි. කවිඳු මල්ලි සෙල්ලම් කරයි. නංගී සෙල්ලම් කරයි. නංගී සෙල්ලම් කරයි. සදිල් නේද? සදිල් නළුවා වේදිකාවේ රඟපායි. නිලිය වේදිකාවේ ඔව් පුතේ හරි. නිලිය වේදිකාවේ රඟපායි. එහෙනම් බොහොම හොඳයි. එහෙනම් ලියා ගන්න මේ වාක්‍ය ටික ඔයාලා ලියන්න ඉස්සෙල්ලා උපදේශ පහත වාක්‍ය ලියා ගන්න පුතේ. පහත වාක්‍ය ස්ත්‍රී ලිංගයට හරවන්න.
ස්ත්‍රී බෝඩ් එකේ තියෙන හොඳේ ලිංගයට හරවන්න පහත වාක්‍ය ස්ත්‍රී අල්සයන් ස්ත්‍රී ලිංගයට හරවන්න අංක 1 යහළුවා සෙල්ලම් කරයි යහළුවා සෙල්ලම් කරයි යහළුවා ලියන්න දන්නව නේද ලු යහළුවා මූර්ධජලු යහළුවා සෙල්ලම් කරයි ක්‍රූලක් තියාගන්න ටීචර් දෙවැනි එක ඉන්න පුතේ මං කියන්නේ මිතුරා මල් මොකද කඩයි ටීචර් අහගෙන ඉන්න මිතුරා මල් කඩයි 3 සිංහයා කැලයට යයි හතර කුරුල්ලා පියාසර කරයි කුරුල්ලා පියාසර කරයි පහ වෛද්‍යවරයා රෝහලට යයි වෛද්‍යවරයා නිවැරදිව ලියන්න මම බෝඩ් එකේ ලියනවා වෛද්‍යවරයා වයි කොම්බු දෙකයි වයන්නේ රෝහලට යයි
වෛද්‍යවරයා රෝහලට යයි. 6 ගොවියා කුඹුර කොටයි. ගොවියා කුඹුර කොටයි. 7 මුවා වතුර බොයි. මොකද්ද ටීචර්? මුවා වතුර බොයි. අය මොකද්ද ටීචර්? කීයද? 6ද? 6ද පුතේ? 6 ගොවියා අහගෙන ඉන්න මං එමින්නේ කියන්නේ. ගොවියා කුඹුර කොටයි. ගොවියා කුඹුර කොටයි. පත මුවා වතුර බොයි. අට ගිරවා අඹ කයි. ටීචර් අටවැනි එක හරියට ඇහුන්නේ නැහැ. ගිරවා අඹ කයි. ගිරවා අඹ කයි. 9 කොටියා කැලයට දුවයි. කොටියා කැලයට දුවයි. ටීචර් මොකද්ද? නවවැනි එක? කොටියා කැලයට දුවයි. දරුවා සෙල්ලම් කරයි. දරුවා සෙල්ලම් කරයි. ටීචර් 10 මොකද්ද? දරුවා දැරිය වේකිනේ දරුවා සෙල්ලම් කරයි. ලබන දැන් පුතේ ඔතන මම වර්තමානයෙන් විතරයිනේ දීලා තියෙන්නේ. ලබන සතියේ මට මතක් කරන්න ඊට කාලෙන් දෙනවා. ස්ත්‍රීලිංගයට හරවන්න. ඔතන තියෙන්නේ වර්තමානයෙන් විතරයි වාක්‍ය 10ම. ඒක මතක තියාගන්න. පොඩ්ඩක් පුතේ අර පේපර් එකේ 8 වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් මට සවන් දෙන්න. වක්‍රපැති එකක් පමණක් කියලා තියෙනනේ. එතකොට අනිත් ඒවා නැහැනේ. එතකොට උත්තරේනේ සිලින්ඩරේ නෙමෙයි.
ගෝලය එන්න ඕන. සිලින්ඩරේ තියෙනුනේ සමතල පැති. ඒක නිසා මෙතන පමණක් කියන වචනේ දීලා තියෙනනේ වක්‍ර පැති පමණක් ගෙන ඝන වස්තුව ගෝලය. ගෝලයට වක්‍ර පෘෂ්ඨයක් විතරයිනේ තියෙන්නේ. ඒක නිසා සිලින්ඩරේ ගන්න බෑ. සිලින්ඩරේට සමතල පැති තියෙනවනේ. ගෝලයේ උත්තරේ එන්න ඕන පුතේ. ඒක නිවැරදි කරගන්න. සිලින්ඩරේ කිව්වම සමතල පැති දෙකයි වක්‍ර පෘෂ්ඨ එකයි නේ තියෙන්නේ. මෙතන පමණක් තියෙන නිසා ගෝලයේ උත්තරේට එන්න පමණක් කියන වචනේ තියෙනවනේ. ඔය පුතේ ඔය ප්‍රශ්න 10ට උත්තර ලියලා තියන ලබන සතියේ මතක් කරන්න. ලබන සතියේ ඉරිදාට මතක් කරන්න අතීත කාලෙන් කියලා දෙන්න. හරි අදට එහෙනම් ඇති. අහුන්නේ පුතේ. දුලත් මොකද? ඈ? උත්තර ලිව්වද? ටීචර් උත්තර ලියලා ඉවරයි. ටීචර් උත්තර ලියලා ඉවරයි. එහෙනම් හරි දාමු. එහෙනම් ටීචර් කියනකොට හරි දාමු. මම අමාරු වචනයක් ආවොත් බෝඩ් එකේ ලියන්න. එහෙනම් ටීචර් උත්තරේ කියන්නේද? ටීචර් එපා. ටීචර් උත්තර මම ලිව්වේ නෑ ටීචර්. ඒකනේ උත්තරේ ඉක්මනට ලියන්න. ගෙදරදී ඕලා ඉරිදට බලමු. හරි පුතේ ඉරිදට බලන්න. හරි අදට ඇති හොඳේ. ඉරිදට මම තව ගැටලු 10ක් එවනවා. ඉරිදට ගණිත පාඩම ඉවර නෑ බර මැනීම. ගැටලු 10කුත් එවන හොඳේ. හරි. අදට ඇති. ඔව්. අර ප්‍රශ්නේ ටීචර් වෘත්තයත් හරිද? වෘත්තය පුතේ ඝන වස්තුවක් නෙවෙයි. ඝන වස්තු කිව්වම වෘත්තය කියන්නේ හැඩතලයක්. ගෝලය. හොඳද බිහෙන්? බිහෙන් වෘත්තයේ හැඩතලයක් පුතේ. ඝන වස්තුව කියවම ඝනකය, ඝනකාභය, සිලින්ඩරය, චතුස්තලය, ගෝලය. ඒ වගේ. අර හැඩතල වලින් තමයි පුතේ ඝන වස්තු නිර්මාණය කරන්නේ. එහෙනම් අදට ඇති. හරි. හැමෝටම ආයිබෝවා. ටීචර්